නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය දූරන්දර මයංගන රාජමහා විහාරාධිපති පූජ්‍යපාද උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්තදස්සී ධම්මරක්ඛිතාභිධාන පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු ඒ වගේ මයංගන රාජමහා විහාරස්ථානයේ තේවාව බහාර දමුණු මුල්ලේ රතන ජෝති පූජනීය නායක හාමුදුරන් වහන්සේත් අද මේ මයංගන මහා සෑ වන්දනා මහා පින්කමට වැඩම කොට වදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. අද අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ වැඩම කරපු මේ උතුම් ලංකා ධරණී තලයේ මේ උතුම් පූජනීයම පුණ්‍ය භූමිය දසදහස් සංඛ්‍යාත සදහැවතුන්ගෙන් පිරී ගිය දවසක්. මේ දිනවලට අපේ රටේ නොඑක් විදිහේ ස්වභාවික ව්‍යසනයන් ඇති වේගෙන යන කාලයක්. මීට දින කීපයකට පෙර විශාල සුලිසුලන් එක්ක ඇතිවෙච්ච මහා ධාරානිපාත වර්ෂාවෙන් දිස්ත්‍රික් ගණනාවක පළාත් ගණනාවක පිරිසක් බොහෝ පීඩාවට පත් වුණා. ඒ වගේම මේ දිනවල තවත් සුලිසුලන් කුණාටු කැරකි කැරකි මේ ලංකා භූමිය දිශාවට නොඑක් විපත් වෙන කාලයක්. එවැනි කාලෙක අපි මේ මහා පින්කම සංවිධානය කරේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු උන්වහන්සේගේ අභිනීලක් බබර උතුම් කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ සිටින මේ උතුම් පුද බිමට මේ පිරිස එකතු කරගෙන මේ කරන මහා සෑ වන්දනා මහා පින්කමේ ආශිර්වාදය මේ ලක්වාසී සියලු දෙනාටම සැලසේවා කියන උතුම් ආශිර්වාදයේ මත ඒ වගේම ලබන්නා වූ නව වසර තව දින ගණනාවකින් අපිට අලුත් වර්ෂයක් උදා වෙන්න යනකොට මේ ලබන්නා වූ නව වසරේවත් අපිට මෙවැනි විටින් විට රටේ ඇතිවෙන විශාල විපත් ව්‍යසන වලින් අපිට කරදරයක් බාධාවක් නොවේ. මේ වෙනකොට අපේ රටේ බුද්ධ ශාසනයේ ලොකු බැබලීමක් සිදුවේගෙන විශාල පිරිස් පින්කම් කරන කාලයක්. ඒ නිසා මේ ඇතිවෙන විපත් වලින් අපිට ආරක්ෂාව තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ප්‍රාර්ථනය අපි හිතේ තියාගෙන පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේදා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ දස බිම්බරක් මාර සේනා පරාජයට පත් කරලා. උන්වහන්සේ අසංකේය කල්පලක්ෂයක්ම මනසෙන් බුදුබව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරගත්තා. ඒ වගේම නවාසංකේය කල්පලක්ෂයක් වචනෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරා. මේ විදිහට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරලා තමයි දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට මුලින්ම නියත විවරණයක් ලැබුවේ. එදා ඉඳන් සාරා සංකේය කල්පලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වෙලා නියත විවරණ ලබා ගත්තා. හැබැයි උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන ආත්මෙත් අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් බොහෝ කාලයක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. උන්වහන්සේ එදා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණාදීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අභියසට වැඩම කරලා නැගෙනහිර දිශාවට මුහුණලා බෝධි මූලයේ වැඩ ඉන්නකොට කලබල වුණේ වසවර්ති මාරයා. උන්වහන්සේට මේ පාරමී සම්පූර්ණ කරලා තිබුණත් උන්වහන්සේට කරදර කරන්න දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතුපිට නැගලා
මේ මාරයා මාර සේනා පිරිවරාගෙන එන්නේ මහා බියජනක හඬ ඇති කරනවා. අපිට වහින්නේ ඉඳලා හිටලා හරි වැහි බින්දු. එදා අහසින් ඊතල වර්ෂාවල්, මහා ගල් වර්ෂාවල්, උන්වහන්සේව බෝධි මූලෙන් නැකිටවන්න වසවාර්ති මාරයා මහා පුදුම විදිහට භයානක දේවල් ඇති කරන. උන්වහන්සේට අදිෂ්ඨානයක් තිබුණා, මගේ ශරීරයේ සම්මස් වියලේවා, ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද, මරුණත් මේ ආසනින් නැගිටින්නේ නෑමයි කියන අදිෂ්ඨානය. ඒ නිසා මාරයා මොන විදිහේ භයානක දේවල් ඇති කරත් උන්වහන්සේ නෙමේ වජිරාසනින් නැගී සිටියේ. අවසානයේ ගිරිමේකලා කියන ඇතු පිට ඉඳන් උන්වහන්සේට බොහොම තර්ජනාන්විත අනකරා වහාම උතනින් නැගිටින්න. මේ ආසනේ අයිති මටයි. අවසානයේ උන්වහන්සේ ශ්‍රී හස්තයේ තියලා මහ පොළොවට දිවුරුවා, මම පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මේ මහ පොළොව මට සාක්ෂි දරාවි. වෙස්සන්තර ආත්මේ 7 වාරයක් මගේ පාරමී බලයෙන් මේ මහ පොළොව පවා කම්පාවට පත් වුණා, සත්‍යයි කියලා පොළොවට ශ්‍රී හස්තයේ තියලා දිවුරනකොට උන්වහන්සේට සාක්ෂි වශයෙන් මහ පොළොව කම්පා වුණා ගිගුරුම් දෙමින්. එදා වසවාර්ති මාරයා මාර සේනා පිරිවරාගෙන ආපු මාරයා සීසීකඩ දුවන්න පටන් ගත්තා. ওই විදිහට මාර පරාජයට පත් කරපු අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේ ආනාපාන සති භාවනාවෙන් හිත ඉහළටම දියුණු කරගෙන 4 වෙනි ධ්‍යානයටම දියුණු කරගෙන පළවෙනි විද්‍යාව වන පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්තා. රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානය උපදවා ගත්තා. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම උන්වහන්සේගේ හිත නැගෙනහිර දිශාවෙන් අරුණෝදේ පහළ වෙනවා සමගම සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදලා මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එදා දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් වෙලා ගියා. මහා ඝන අන්ධකාරේ පවතින ලෝකාන්තරික නිරේ පව ආලෝකමත් වුණා. උන්වහන්සේ සත්සතිය ගත කරලා ඉසිපතන මිගදායේදී අවබෝධ කරගත් ධර්මයේ ප්‍රථම කොට ලෝකයට දේශනා කරේ ධම්මචක්ක දේශනාවේ. එදා පස්වක භික්ෂුන් වහන්සේලා මේ දේශනාව අහලා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙද්දී 18 කෝටියක් දෙව් බඹුන් මාර්ගඵල ලැබුවා ධම්මචක්ක දේශනාව ශ්‍රවණය කරලා. යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා රහත් වුණා. මේ පළවෙනි රහත් 69 චාරිකාවේ පිටත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ උරුවෙල් දනව්වට, උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. බුදුරජාණන් වහන්සේ මේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ වැඩ සිටිමින් උරුවෙල් කාශ්‍යප ඇතුළු 500ක් දෙනා দমনය කරන්න නොයේක් විදිහේ පෙළහර පෑවා. ඔන්න ඔය කාලේ වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් සම්පූර්ණ වේගෙන එන දවස. එදා උරුවෙල් කාශ්‍යපට අංගමගද වාසී උරුවෙල් කාශ්‍යපගේ දායකයෝ එදා විශේෂයෙන් පුද පූජා අරගෙන එන දවසක්. උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ නොයේක් විදිහේ පෙළහර පානවා. උන්වහන්සේ පුදුම විදිහේ 이르දි ප්‍රාතිහාර දක්වනවා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස দমনය කළා නිවන පිරිස හික්මවන්න. හැබැයි උරුවෙල් කාශ්‍යප හිතාගෙන හිටියේ තමන් රහත් කියලා. උරුවෙල් කාශ්‍යප කල්පනා කරා හෙට අංගමගද වාසී අපේ හොඳම දායකයෝ පුද පූජා අරගෙන ඉන දවස. මේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණයන් වහන්සේ දන්නේ තාම බුදු කෙනෙක් කියලා. තාම පැහැදිලා නැහැ. කල්පනා කරා මේ ශ්‍රමණයා හිටියොත් නම් අපේ දායකයෝ අපිට නෙමෙයි මේ ශ්‍රමණයාගේ 이르දි ප්‍රාතිහාර දැකලා මේ ශ්‍රමණයාට පහදින්න පුළුවන්. ඒ නිසා කොහොම හරි මේ පිරිස එන්න කලින් මේ ශ්‍රමණයාව එලව ගන්න විදිහක් නැහැ නේ කියලා දැන් බුදුරජාණන් වහන්සේ එලවන්නේ කොහොමද කියලා උරුවෙල් කාශ්‍යපයි පිරිසයි කල්පනා කර කර හිටියා. බුදුරජාණන් වහන්සේට හිත පේනවනේ. පසුවදා උදේ පාන්දරින්ම බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩම කරා උතුරු කුරු දිවයිනට.
හිමාල කඳු මුදුනේ පිහිටි දෙවියන් අරක්ගත් පුණ්‍ය භූමිය. මේ උතුරු කුරු දිවයිනට වැඩම කරද්දී එදා දෙවිවරු අපේ බුදුරජාණන් වහන්සේට එහෙදී දිව්‍යමය භෝජනයන්ගෙන් දානීය පූජා කරා. උන්වහන්සේ දානේ වළඳලා අනෝතත්ත විලාසල සමාපත්තියට සමවැදුණා. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් උදෑසන ලෝකෙ දිහා බලනකොට දැක්කේ මේ ලංකා භූමිය. එදා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ මයංගනේට එදා විශාල යක්ෂ පිරිසක් එකතු වෙච්ච තැනක්. යක්ෂ සමාගමක්. යක්ෂයෝ රැස් වෙච්ච භූමියක් එදා මේ භූමිය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා බෝධි මූලේ වැඩ සිටිද්දිමයි අදිෂ්ඨාන කරගත්තේ තමන් වහන්සේගේ ධර්මයේ බොහෝ කාලයක් ආරක්ෂා වෙන මේ ලංකා භූමියට වැඩම කළා යක්ෂයන්ගෙන් එදා අපේ රටේ ජීවත් වෙච්ච මිනිස්යන්ව ආරක්ෂා කරලා අනාගතේ තථාගත ධර්මයේ ආරක්ෂාව වෙන මේ භූමිය ආරක්ෂා කර යුතුයි කියලා අදිෂ්ඨාන කරේ. එදා බුදුරජාණන් වහන්සේ අනෝතත්ත විලෙන් අහසට පැන නැගලා අහසින්ම වැඩම කරන්නේ මේ මයංගන පුණ්‍ය භූමියට. එදා මේ භූමියේ විශාල යක්ෂ පිරිසක් යොදුන් ගානක් යක්ෂයන් පිරීලා හිටියා කියන. එතකොට ඒ යක්ෂය අතර එදා යක්ෂ ගෝත්‍රිකයොත් ඉඳලා තියෙනවා. යක්ෂ නාග රාක්ෂ දේව මේ විදිහට ජීවත් වෙච්ච මිනිස්සු හිටියා. හැබැයි මේ මිනිස්සු බොහෝ පිරිසක් දරුණු යක්ෂයන්ගේ ගොදුරු බවට පත් වේගෙන ගියා. මහා දරුණු යක්ෂ පිරිසක් මේ මිනිස්යන්ට හිරිහැර පීඩා කරමින් මේ යක්කු බොහොම දරුණු විදිහට ඒ මිනිස්යන්ට කරදර හිරිහැර කරන කාලයක්. එදා බුදුරජාණන් වහන්සේ අහසින් මේ උතුම් පුණ්‍ය භූමියට වැඩම කරලා උන්වහන්සේ මහා ඝන අන්ධකාරයක් ඇති කරා. එදා මේ භූමියට පිරීලා ඉතිරිලා හිටපු යක්ෂයන් පුදුමයටපත් වුණා. මේ මොකද වුනේ? මහා ඝන අන්ධකාරයක් ඇති වුණා. මොකක්ද මේ වුනේ කියලා යක්ෂයන් බය වෙලා වටපිට බලනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදුවමින් උන්වහන්සේ අහසේ පෙනී හිටියා. හැබැයි මේ යක්කු කවදාවත් දැකලා නෙමේ බුදු කෙනෙක් බුදුවරුන් අඳුරන්නේ නැහැ. සමහර යක්කු හිතුවා අපිටත් වඩා බල සම්පන්න යක්ෂයෙක්වත්ද මේ කවුද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරාවන් විහිදුවලා යක්ෂයන්ට කියනවා යක්ෂයිනි මේ භූමිය අනාගතේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටන භූමිය. ඒ නිසා මේ භූමියෙන් ඉවත් වෙන්න. නුඹලාට බිය තැති ගැනීමක් නැතුව රිසිසේ සැපසේ ඉන්න ගිරි දිවයින නමින් මන් දූපතක් සකස් කරලා මවලා දෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ඈත තිබිච්ච ගිරි දිවයින උන්වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් මේ ලංකා භූමියට ලං කරනවා. මේ අක්ෂයන්ගේ අවසරය ලැබුණා. උන්වහන්සේ පහළට වඩින්න අවසර ඉල්ලද්දී බුදුරජාණන් වහන්සේට නිසීදනේ එලා ගන්න යක්ෂය අවසර දුන්නා. බුදුරජාණන් වහන්සේ අහසින් පහළට වැඩම කරලා මේ මයංගන මහා සෑය පිහිටි භූමියේ බුදුරජාණන් වහන්සේ නිසීදනේ එලාගෙන වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා උන්වහන්සේගේ නිසීදනෙන් ගිනිදැල් විහිදවන්න පටන් ගත්තා. මේ ගිනිදැල් විහිදෙනකොට බියෙන් තැතිගත් යක්ෂයන් ඈතට යන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා එන්නම ගිනිදැල් ඈතට විහිදවනකොට මේ යක්ෂයෝ මේ මුහුදු වෙරළ දක්වාම ඈතට බයේ තැති ගැනීමෙන් ඈත් වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේලා කියන්නේ යක්ෂයන්ටවත් බිය තැති ගැනීම ඇති කරවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයන්ට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරලා කියනවා යක්ෂයිනි නුඹලා මේ භූමියෙන් ඉවත් වෙලා ගිරි දිවයිනට යන්න. නුඹලාට රිසිසේ සැපසේ ගිරි දිවයිනේ වාසය කරන්න පුළුවන් කියලා මේ ලංකා භූමියට ගිරි දිවයින බුද්ධ අධිෂ්ඨානෙන් ලං කරලා අර බියෙන් තැතිගෙන හිටපු යක්ෂයන්ව ගිරි දිවයිනට බුදුරජාණන් වහන්සේ පළවා හරිනවා. එතන පළවා හැරියා කියවට බුදුරජාණන් වහන්සේ මේ බය කරලා පැන්නුවා නෙමෙයි. ඒ අයට මේ භූමියෙන් ඉවත් වෙලා ගිරි දිවයිනට යන්න බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. එදා මේ යක්ෂයෝ ගිරි දිවයිනට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානෙන් අර ගිරි දිවයින මහා සාගරයේ ඈතට ලංකා භූමියෙන් ඈත් කරා කියන. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ ලංකා භූමිය වටා
මේ උතුම් පුදබිමෙන් අහසට පැන නැගලා ලංකා භූමිය වටා 3 වතාවක් බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් අහසේ මේ ලංකා භූමියේ ප්‍රදක්ෂිනා කරා. බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ උන්වහන්සේ මේ ලංකා භූමියට තමයි ඉස්සල්ලාම වෙනත් රටකට වෙනත් ප්‍රදේශයකට වැඩම කරන්නේ. ඒ අරින බුදුරජාණන් වහන්සේ වෙනකොට තමන්ගේ ඥාතීන්ටත් බලන්න සුද්ධෝදන රජුරෝ නොඑක් විදිහට ආරංචි වෙලා පිරිස යවන්න හිත ඉන්නවා. හැබැයි උන්වහන්සේ තමන්ගේ ශාක්‍ය ජනපදයට තමන්ගේ ඥාතීන් බලන්නවත් යන්න පෙර බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 9 වෙනි මාසේ වැඩියේ මේ ලංකා භූමියට. එදා බුදුරජාණන් වහන්සේ මේ අහසේ ලංකා භූමිය වටේ අහසේ සක්මන් කරනකොට එදා මේ භූමියේ නොඑක් ප්‍රදේශ ඇසුරු කරගත්ත පිරිස මේ භූමියට එකතු වුණා. එදා සමන්තකූට පර්වත වාසී ඒ සුමන සමන් දෙවියන් ඊට පෙර මේ ප්‍රදේශයේ පාලකයා හැටියට පාලනය කරපු දේව ගෝත්‍රයට අයිති රජ කෙනෙක්. පස්සේ දේවත්වයට පත් වෙලා සමන්තකූට පර්වතේ විමාන කරගෙන හිටියේ. එදා සුමන සමන් දෙවියන් දිව්‍ය පිරිස් පිරිවරාගෙන මේ භූමියට පැමිණියා. එදා බුදුරජාණන් වහන්සේ මේ භූමියේ අද මේ මයංගන මහා චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි භූමියේ වැඩ සිටීමෙන් අපේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට සුමන සමන් දෙවියන් මේ භූමියේදීම දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් සෝවාන් ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට පූජනීය වස්තුවක් ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් පූජනීය දෙයක් වන්දනා කරන්න ඉල්ලද්දී අපේ බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා උන්වහන්සේගේ හිස මත තිබිච්ච අබිනීලක් බඹර කේශ ධාතුන් වහන්සේලා මිටක් සුමන සමන් දෙවියන්ගේ අතට පත් කරා. එදා මණික් මංජුසාවකින් පිළිගත් මේ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා සත්‍රියනක් කුසට මේ චෛත්‍ය පිහිටි භූමියේ මුලින්ම චෛත්‍යයක් ඉදි කරන්නේ ඒ මණික් වලින් කරන ලද චෛත්‍යයක් සුමන සමන් දෙවියන් ඇතුළු දිව්‍ය පිරිස එකතු වෙලා මේ භූමියේ ඉදි කරන්නට යෙදුණා. ඒ තමයි හැබැයි බුදුරජාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේමයි කේශ ධාතුන් වහන්සේලා තැම් දෙව්ලොව සිළුමිණි මහා සෑය ඉදි වෙන්නේ. එදා උන්වහන්සේගේ දිගු කෙස් කලඹ මගුල් කඩුවෙන් කෙස් ඇටිය කපලා අහසට වීසි කරා මට ඒකාන්තයෙන් ලෝතුරා බුද්ධත්වයේ ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට කේශ ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා අහසේ රැඳෙනකොට දසදහසක් ලෝක ධාතුල දෙවියන් අතරින් සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන කේශ ධාතුන් වහන්සේලා අතට ගත්තා. අරගෙන දෙවිවරු සාදුකාර දෙමින් තවතිසා දෙව්ලොවට ගිහිල්ලා 12 යොදුනක් විශාල සත්රුවණින් චෛත්‍යයක් මවලා ඒ තමයි සිළුමිණි මහා සෑය මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සිළුමිණි සෑය තැන්පත් කරා. මේ තුන් ලෝකේ පළවෙනියටම බුදු කෙනෙක් වෙනුවෙන් බුදු වෙන්න පෙරම ඉදිවෙච්ච පළවෙනිම චෛත්‍ය තමයි සිළුමිණි සෑය දෙව්ලොව. ඒ මොහොතේමයි ගටිකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ආවේ අටපිරිකරක් අරගෙන. මේ ගටිකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකර පූජා කරද්දී අපේ බෝසතාණන් වහන්සේ සිවුරු පිරිකර දරාගත්තා. මගුල් කඩුවයි ආභරණ ටිකයි චන්න ඇමතියට දුන්නා ඔබ මේ ටික අරගෙන ආපහු යන්න. හැබැයි ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා මට ඒකාන්තයෙන් ලෝතුරා බුද්ධත්වයේ ලැබේ නම් මේ ගිහි වස්ත්‍රත් පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නගිද්දී ගටිකාර බ්‍රහ්ම දෙවියන් රන් කරඬුවෙන් පිළිගෙන බ්‍රහ්ම දෙවිවරු සාදුකාර දිදී බඹලවට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ චෛත්‍යයක් මවනවා. ඒ තමයි සලුමිණි මහා සෑය. එදා අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේමයි දෙව්ලොව සිළුමිණි සෑයත් බඹලව සලුමිණි සෑයත් දෙවියන් බ්‍රහ්මයන් මවාගෙන උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න පටන් ගත්තේ. හැබැයි මනුලව චෛත්‍යයක් තිබුණේ නැහැ උන්වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේ
හත්වෙනි සතියේ තපස්සු බහලුක වෙළඳ සොහොයුරන්ට එදා හිස පිරිමැදලා කේශ ධාතු 8 මිටක් දුන්නා. හැබැයි බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ ලෝකේ ඉස්සල්ලාම මනුලොව චෛත්‍යයක් ඉදි වෙන්නේ මේ උතුම් පුණ්‍ය භූමියේ මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ සුමන සමන් දෙවියන් එදා කේශ ධාතුන් වහන්සේලා පිළි අරගෙන අපේ බුදුරජාණන් වහන්සේගේ අභිනීල අක් බඹර ඒ උතුම් සර්වඥ ජීව ශාරීරික ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලා ධර්මයේ හඳුන්වන්නේ ජීව ශාරීරික ධාතු. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නේ නැද්දිමයි උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබා දෙන්නේ. එදා මේ සත්‍රියනක් උසට සුමන සමන් දෙවියන් මණික් වලින් ඉදි කරපු ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පිරිනිවන් පාන කම්ම මේ භූමියේ දෙව් බමුණු වන්දනා කරා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් දහම් දෙසුවා. බුද්ධත්වයෙන් පස්වෙනි අවුරුද්දෙත් ලංකාවට වැඩම කරලා එදා මිනි පළඟක් නිසා යුද්ධයක් ඇති වෙන්න යනකොට මේ ආරවුල සංසිඳෙව්වා. බුද්ධත්වයෙන් 8 වෙනි අවුරුද්දේ වෙසක් මාසේ ලංකාවට වැඩම කරලා අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන පුණ්‍ය භූමි ගණනාවකට අහසින් වැඩම කරලා ඒ 12 මස් ස්ථාන පූජනීයත්වයට පත් කරලා ආපහු බුදුරජාණන් වහන්සේ දඹදිවට වැඩියා 500ක් මහරහතන් වහන්සේලාම සමග. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන සූදානම් වෙනකොට උන්වහන්සේ ලෝකෙ දිහා බලනවා අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. ඔබ දන්නවා මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000ක් කියන. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000ක් පැවතිච්ච කාලයක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් පැවතිලා තියෙනවා. ඔබ බලන්න අටවිසි බුදුරජාණන් වහන්සේලා පෙර පහළ වෙච්ච සියලුම සත්බුදුවරු අරගෙන ගත්තත් අටවිසි බුදුවරුන්ගේ ආයුෂ ගත්තත් අවුරුදු 1000 ගණන් ආයුෂ තියෙන පෙර බුදුවරු ගැන දේශනාවල සඳහන් වෙන්නේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මනුලව ආයුෂ පිරිහීගෙන යන අන්තිම කාලේ උන්වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාවත් අවුරුදු 120ක්. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක කාලයක්. අනාගතේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේව සියසින් දැකලා වන්දනා කරගන්න බණහන්න බැරි වුණත් අනාගතේ පහළ වෙන පින් ඇති අයට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා හරි දැකලා බුදු කෙනෙක් දැකගත්තාසේ බුදු කෙනෙකුට වන්දනා කරගත්තාසේ අප්‍රමාණ පින් රැස් කර ගැනීම පිණිස මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා අදිෂ්ඨානයක් කරා. පින්වතුනි දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන් අදිෂ්ඨාන කරන්නේ. උන්වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ ආදාහණයෙන් පසු සියලුම අස්ථි ධාතුන් වහන්සේලා එකට රත්තරන් කුට්ටියක් වගේ එක කැටියට ඒක ඝනව පිහිටනවා. ඒ නිසා දීර්ඝ ආයුෂ ඇති බුදුවරු ධාතු විසිරෙන් අදිෂ්ඨාන කරේ නැත්නම් එකම චෛත්‍යයි ධාතුන් වහන්සේලා තැන්පත් කළා ඉදි කරන්න පුළුවන්කම ලැබෙන්නේ ලෝකේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන් අදිෂ්ඨානයක් කරලා පිරිනිවන් පෑවේ අනාගතේ දෙව් මිනිසුන්ට වන්දනා කිරීම පිණිස අවුරුදු 5000ක් යනතෙක් මේ උතුම් ශාරීරික සර්වඥ ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ලෝකෙ වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන පිහිටවලා බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානි පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශ්‍රී දේහයේ දින 7ක් මහ ජනතාවට වන්දනා කරගන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ඉස්සල්ලාම දින 7කට පස්සේ සුවඳ පැන් වලින් දෝවණය කරලා අලුත් සිවුරක් එතුවා. ඊළඟට කපු පුළුම් පටලයක් එතුවා.
ආයමත් අලුත් සිවුරක් කපු පුළුම් පටලයක්. මේ විදියට සිවුරු 500කිනුත් කපු පුළුම් පටල 500කිනුත් ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයකට නැංගුවා. එදා මල්ල රජදරුවන් 4 දෙනෙක් චිතකේ වටා ප්‍රදක්ෂිනා කළා ගිනි දල්වන්න හදනකොටම ගිනි දැල් නිවිලා යනවා. මල්ල රජදරුවෝ 8 දෙනෙක් ගිනි දල්වන්න සූදානම් වුණා. ගිනි දැල් ඒ සැනින් නිවිලා ගියා. මල්ල රජදරුවෝ 16 දෙනෙක් උත්සාහ කරා ඒත් ගින්න නිවිලා යනවා. අවසානයේ එදා එතන වැඩ හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ දිවස්ලාභීන් අතරින් අග්‍රයි. උන්වහන්සේගෙන් ඇහුවා අනේ ස්වාමීනි ඇයි මේ චිතකෙට ගිනි දල්වන්න බැරි? උන්වහන්සේ දිවසින් බලලා කියනවා රජදරුවනි දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කියෝ. දෙවියන්ගේ අදහස වෙන එකක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන පාවා නුවර ඉඳන් කුසිනාරාවට වඩිනවා. උන්වහන්සේ තමයි ඒ වෙනකොට වැඩ ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවුරුද්දකට පෙරයි සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අගසව් දෙනම පිරිනිවන් පාන්නේ. ඊළඟට වැඩ හිටියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දූතාංග ධාරියෝ මහ කැලේ බොහෝ කාලයක් වැඩ හිටියේ බුදුරජාණන් වහන්සේ වගේමයි උන්වහන්සේ. බොහෝ පිරිසක් මේ බුදුහාඳුරෝ කියලා රැවටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානතෙක් උන්වහන්සේ බොහෝ විට දූතාංග රකිමින් මහා වනාන්තරවල හුදෙකලා කැලෑවල් වලමයි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දෙවියන්ගෙන් දැනගත්තා. උන්වහන්සේටත් වැටහුණා ඒ කාරණේ සත්‍යයක්. එදා 500ක් භික්ෂූන් පිරිවරාගෙන වඩිනකොට උන්වහන්සේ හිතනවා අනේ මට බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරගන්න බැරි වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර මට ඒ සම්බුදු සිරිපතුල් නලල තියාගෙන වන්දනා කරගන්න ලැබේවා ලැබේවා කිය හිතනවා. මේක දකින දෙවිවරු මේ සිතුවිල්ල දකින දෙවිවරු චිතකයට ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ. දෙවියන් ගින්න තියෙනකොටම ගින්න නිවනවා. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින තෙක් සියලු දෙනා බලාගෙන හිටියා. බොහෝ වෙලාවකට පස්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඊතනට වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැම්පත් චිතකයේ වටේ 3 වතාවක් බුදුගුණ කියා ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරා. චිතකයට නලල තියලා අදිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ ඒ සිවුරු 500ත් කපුපුළුම් පටල 500ත් විවර වෙලා රන් දෙනෙන් සිරිපතුල් එළියට නික්මිලා මගේ නලල මත පිහිටාවා කියලා චිතකයට නලල තිබ්බා. හරිම ආශ්චර්යයක් පිරිනිවන් පාලා දින 7ක් ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සිරිපතුල් යුගල පමණක් චිතකෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලලෙ පිහිටියා. උන්වහන්සේ අප්‍රමාණ සද්ධාවෙන් බුදුගුණ සිහි කර කර සිරිපතුල් නලලේ තියාගෙන වන්දනා කරලා සිරිපතුල් වලින් හිස ඉවතට ගන්නවා සමගම චිතකයට දේවානුභාවයෙන් ගිනි ඇවිලුණා. මල්ල රජදරුවන්ටවත් කාටවත් ගිනි දල්වන්න ලැබුණේ නැහැ. ඉබේම චිතකයට ගිනි ගත්තා දේවානුභාවී. එදා මෙන්න මේ චිතකයට ගිනි ගන්නකොට එතන වැඩ හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නම සරබූ කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා ගිනි දැල් අතරින් චිතකයේ ඇතුළට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්තා. ග්‍රීවා ධාතුන් වහන්සේ කියන්නේ බෙල්ලේ තියෙන මේ අස්ථි ධාතුන් 7ක් තියෙනවා. කොඳු වැට පේලිය ඉහළින්ම තියෙන්නේ බෙල්ල දක්වා පිහිටි මේ හිස් කබලට පිහිටි මේ අස්ථි ධාතුන් වහන්සේලා 7ම. මේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්ත සරබූ මහරහතන් වහන්සේ ඉර්ධිමත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 500 නමක් පමණ පිරිවරාගෙන කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයෙන් අහසට පැන නැග්ගා. අහසින්ම වැඩම කරන්නේ මේ මයංගන පුණ්‍ය භූමියට. එදා සුමන සමන් දෙවියන් සත්‍රියනක් කුසින් මණික් වලින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කළා ඉදි කරපු මේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැම්පත් කරා.
ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා සරබූ මහරහතන් වහන්සේ උන්වහන්සේ හිමාල මහ වනාන්තරයෙන් ඒ වගේම නාග ලෝකේ නාග වර්ණ පාෂාණ ඒ වගේම හිමාලයෙන් එදා මුංවන් පාෂාණ කියන මේ පාෂාණ අරගෙන ඇවිල්ලා 이르දිමත් මහරහතන් වහන්සේලා සමගින් 12 රියනක් උසට මේ චෛත්‍ය තවත් විශාල කරලා මහරහතන් වහන්සේලාගේ පුණ්‍යවන්ත අතින් මේ චෛත්‍ය තවත් විශාල කරලා බැන්දා. එතකොට සුමන සමන් දෙවියන් සත්‍රියනක් කුසින් ඉදි කරපු මේ චෛත්‍ය එදා සරබූ මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා 12 රියනක් විශාල කරලා ඒ චෛත්‍යම තවත් විශාල කරලා බැඳලා උන්වහන්සේලා අහසින්ම ආයමත් දඹදිව තලයට වැඩම කරා. ඒ තමයි ඒ චෛත්‍ය මත දෙවනි වතාවට තවත් වරක් විශාල වෙච්ච චෛත්‍ය රාජානන් වහන්සේ. එතකොට ඒ උතුම් චෛත්‍ය එදා මේ භූමියේ ඉදි උනේ සරබූ මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාගේ ඒ පුණ්‍යවන්ත හස්තේ. එතකොට සුමන සමන් දෙවියන් මණික් වලින් කරපු සෑයත් ඒ වගේම ඒ චෛත්‍යයට උඩින් තවත් චෛත්‍යයක් හැටියට සරබූ මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා 12 රියනක් කුසට එදා මේ චෛත්‍ය ඉදි කරන්නට යෙදුණා. එදා මේ චෛත්‍ය බොහෝ පිරිසකගේ වැඳුම් ලැබමින් පවතිනකොට ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ස්ථාපිත කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි වස් කාලේ අවසන් වෙලා එදා මහමෙවුනා උයනේ වැඩ ඉන්නකොට දේවානම්පියතිස්ස රජුරු මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කරන්න එනවා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක්. අපේ ශාස්ත්‍රූන් වහන්සේව අපිට ඇස් දෙකෙන් දකින්න බැරි වුණා. අපේ ශාස්ත්‍රූන් වහන්සේට වන්දනා කරන්න බැරි වුණා. ඒ නිසා දඹදිවට යා යුතුයි කිව්වා. දේවානම්පියතිස්ස රජුරෝ කල්පනා කරා බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලානේ. උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගාණක් දැන් කොහොමද මිහිඳු මහරහතන් වහන්සේ දඹදිවට ගිහිලා ශාස්ත්‍රූන් වහන්සේව දකින්න? අහනවා අනේ ස්වාමීනි කොහොමද ඔබ වහන්සේලා ශාස්ත්‍රූන් වහන්සේ දකින්න? මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේවම දැක්කා හා සමානයි කියෝ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි. අන්නේ වෙලාවේ රජුරෝ වැඳගෙන ඉල්ලීමක් කර අනේ ස්වාමීනි ඒ දඹදිව වැඩ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියටත් වඩම්මලා දෙන්න. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා මත ඒ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මම මේ ලංකා භූමියේ චෛත්‍ය ඉදි කරන්නම් කියලා ඉල්ලීමක් කරා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට පැවරුවා ඔබ වහන්සේ දැන් අහසින් යන්න කිව්වා දඹදිවට. ගිහිල්ලා ධර්මාශෝක රජුරුව ළඟ තියෙනවා ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලා ඉල්ලගන්න බුදුරජාණන් වහන්සේ දානේ වළඳපු පාත්‍ර ධාතුන් වහන්සේත් ඉල්ලගන්න. ඒ ධාතුන් වහන්සේලාත් ඉල්ලගෙන අහසින් යන්න කිව්වා දෙව්ලොවට. සක්‍ර දෙවියන් සිළුමිණි මහා සෑයේ දකුණු දළදා වහන්සේත් දකුණු අකුධාතුන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් වන්දනා කරනවා. එයින් දකුණු අකුධාතුන් වහන්සේ ඉල්ලගන්න ලංකා භූමියේ තැන්පත් කරන්න. සක්‍ර දෙවියන්ට සිහිපත් කරන්න කීවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ සක්‍ර දෙවියන්ට පවරනවා පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා පතිට්ඨිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසන. සක්‍ර දේවේන්ද්‍රේ මගේ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් ලංකා භූමියේ පිහිටනවා. මේ බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරන්න කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීම සක්‍ර දෙවියන්ට පවරනවා. මෙන්න මේ කාරණේ සක්‍ර දෙවියන්ට සිහිපත් කරලා සක්‍ර දෙවියන්ගෙන් දකුණු අකුධාතුන් වහන්සේව ඊළඟ එන්න කිව්වා. ඒ වෙලාවේ එදා මේ උතුම් 이르දි බල සම්පන්න සුමන සාමණේර මහරහතන් වහන්සේ අහසින්ම දෙව්ලොවට ගිහිල්ලා දකුණු අකුධාතුන් වහන්සේත් ඉල්ලගෙන ඒ වගේමයි ධර්මාශෝක රජුරුවන්ගේ පාත්‍ර ධාතුන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා
මේ ධාතුන් වහන්සේලාත් අරගෙන මිහින් තලයට පැමිණිලා මේ ධාතු තැන්පත් අර පාත්‍ර ධාතුන් වහන්සේ මත තිබිච්ච ධාතුන් වහන්සේලා එදා ලංකා භූමිය පුරාම බෙදලා දෙනවා. පිංගතුනි දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ මලනුවන් වෙච්ච උද්ද චූලාභය කියන රජ්ජුරුව මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ගැන අහලා මේ භූමියට ඇවිල්ලා පැහැදිලා එදා සුමන සාමණේර මහරහතන් වහන්සේ අහසින් වැඩම කරලා ඒ පාත්‍ර ධාතුන් වහන්සේට අරගෙන ආපු බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා ආපහු ඉල්ලගෙන මේ භූමියට එනවා. එදා උද්ද චූලාභය කියන රජ්ජුරුව ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාත් ඒ වගේම වටිනා නිදන් වස්තු තැන්පත් කරලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ තවත් විශාල කළා 30 ශ්‍රියනක් කුසට මේ චෛත්‍ය තුන්වෙනි වතාවටත් විශාල කරලා ඉදි කරන. එතකොට මේ චෛත්‍යයේ තුන්වෙනි වතාවේ සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් තැන්පත් වෙනවා ආයමත්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ලබා දීපු කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සුමන සමන් දෙවියන් සත්වයන් උසට ඉදි කරපු මණික් සෑය සරබූ මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා 12 ශ්‍රියනක් උසට බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා තවත් විශාල කරා. ඒ චෛත්‍යයේ සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් තැන්පත් කරලා තවත් නිදන් වස්තු බොහෝ ප්‍රමාණයක් තැන්පත් කරලා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ සහෝදරයෙක් වෙච්ච උද්ද චූලාභය කියන රජ්ජුරුව මේ උතුම් චෛත්‍ය 30 ශ්‍රියනක් උසට තවත් විශාල කළ තුන්වෙනි වතාවෙත් මේ චෛත්‍ය ඉදි කරා. පින්වතුනි එතනින් පස්සේ ඔබ දන්නවා එලාර රජ්ජුරුවන්ගේ පාලනයේ පැවතිච්ච කාලේ මේ ප්‍රදේශත් එලාරගේ පාලනයට යටත් වෙලා තිබිලා තියෙනවා. චට්‍ර කියන එලාරගේ සොලී සෙනවියා තමයි මේ ප්‍රදේශේ පාලනය කරගෙන බලකොටු ඉදි කරගෙන හිටියේ. එදා මේ ලංකා භූමිය එක්සේසත් කරන්න අසංකේයකොත් කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන යන අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන යන මහා පින්වන්ත කෙනෙක් මනුලොවට එනවා දෙව්ලොවේ. ඒ තමයි දුටුගැමුණු රජ්ජුරුව. අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනයේ අගසව් තනතුර ප්‍රාර්ථනා කරගෙන අසංකේයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත කෙනෙක්. එදා දුටුගැමුණු රජ්ජුරුව රාජ්‍යත්වයට පත් වෙලා දුටුගැමුණු රජ්ජුරුව මේ සොලීන් එක්ක මේ යුද්ධය ආරම්භ කරන්න යුද්ධ සේනාව සංවිධානය කළා ගමන පිටත් වෙන්නේ තිස්ස මහාරාමේ. එදා තිස්ස මහාරාම චෛත්‍ය වන්දනා කරලා මහරහතන් වහන්සේලා විශාල පිරිසක් ඉදිරියේ චෛත්‍ය වන්දනා කරලා රජ්ජුරුව ආයුධ අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මම මේ යුද්ධයට යන්නේ හුදෙක් රජසැප පිණිස නොවේ. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි. මේක සත්‍යක්මයි. ස්වාමීනි ඔබ වහන්සේලා මගේ හිත දකින්නව මං ශාසනය වෙනුවෙන් යන ගමන. ඒ නිසා ඔබ වහන්සේලාගෙන් පිරිසක් හරි පෙර ගමන් යන්න මාත් එක්ක එන්න කියලා ඉල්ලීමක් කරා මහරහතන් වහන්සේලාට. එදා 500ක් මහරහතන් වහන්සේලා ඉදිරිපත් වුණා මේ ගමනට. යුද පෙරමුණේ ඉදිරියෙන්ම අරගෙන ගියේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ. මේ ජයකොන්තේ බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ ඉදිරියෙන් අරගෙන තිස්ස මහාරාමෙන් ගමන පිටත් වුණා. 500ක් මහරහතන් වහන්සේලා ඊළඟට රජ්ජුරුව සේනාවත් එක්ක මේ විදියට පිටත් වෙච්ච ගමනේ එදා මගට එනකම් මහරහතන් වහන්සේලා 500 නමක් වැඩම කරලා එතනින් එහාට රජ්ජුරුව සේනාවත් එක්ක ගමන ආරම්භ කරා. දුටුගැමුණු රජ්ජුරුවන්ට මේ යුද්ධයට යන ගමනේ මුලින්ම මුණ ගැහිච්ච බලකොටුව තමයි චට්‍ර සෙනවියාගේ බලකොටුව. එදා මේ මයංගන පුණ්‍ය භූමියේ මහවැලි ගඟ අසබඩ පිහිටි එදා ඒ බලකොටුව. මේ බලකොටුව මුදා ගන්න මාස 2ක් යුද්ධ කරා දුටුගැමුණු රජ්ජුරුව. මාස 2ක කාලයක් යුද්ධ කරලා චට්‍ර සෙනවිය ඇතුළු පිරිස පරාජයට පත් කරලා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පළවෙනිම යුද ජයග්‍රහණය තමයි මේ මයංගන භූමිය සොලීන්ගෙන් නිදහස් කර ගැනීම. එදා දුටුගැමුණු රජ්ජුරුව සොලීන්ගෙන් මේ භූමිය නිදහස් කරගත්තා. රජ්ජුරුව මේ මහවැලි ගඟෙන් මේ භූමියට ඇතුල් වුණා.
ඇතුල් වෙලා පිරිසත් එක්ක ඇවිදගෙන යනකොට මේ චෛත්‍ය ගරා වැටීගෙන යනවා. මේ චෛත්‍ය බොහෝ කාලයක් වන්දනාමාන වලින් බැහැර වෙලා. සොලින් මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන පිරිසක් නෙමෙයි. රජ්ජුරුව යුද්ධයට යන ගමනේ මුලින්ම තීරණය කරා තමන්ට පළවෙනි යුද ජයග්‍රහණය අත් කරලා දීපු මේ උතුම් පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසෙ වැඩම කරපු මේ උතුම් මහා පුණ්‍ය භූමියේ මේ චෛත්‍ය ඉදි කරන් දුටුගැමුණු රජුරෝ සේනාවම එකතු කරගෙන චෛත්‍ය ඉදි කරා. එදා මේ චෛත්‍ය තවත් විශාල කරලා දුටුගැමුණු රජුරෝ මේ චෛත්‍ය ඉදි කරා 80 රියනක් උසට මේ චෛත්‍ය විශාල කරේ දුටුගැමුණු රජුරෝ. 4 වෙනි වතාවට තවත් විශාල කරලා ගඩොලෙන් මේ චෛත්‍ය 80 රියනක් උසට විශාල කරේ දුටුගැමුණු රජුරෝ. එදා රජුරෝ මේ චෛත්‍ය ඉදි කරලා අවසන් කරලා මෙතනින් මේ මහා සෑයත් වන්දනා කරලා යුද ජයග්‍රහණයත් එක්කම මේ රට මුදා ගන්න ගමන ආරම්භ කරලා යුද්ධයට පිටත් වුණා. පින්වතුනි මේ විදිහට මේ උතුම් මහියංගන චෛත්‍ය රාජානන් වහන්සේ අද මේ ලංකා භූමියේ වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේලා අතර ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ වැඩම වීමෙන් උන්වහන්සේ සමාපත්තියෙන් මේ භූමියේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිසීදනේ එලාගෙන මේ භූමියේ ගිනිදැල් විහිදෝමින් පෙළහර පෑවා. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු භූමියක ඉදිවෙච්ච චෛත්‍යයක්. ඒ නිසා පාරිභෝගික චෛත්‍යයක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ ජීව ශාරීරික කේශ ධාතුන් වහන්සේලා ශ්‍රී හස්තයෙන් අරගෙන සුමන සමන් දෙවියන්ට පැවරුයි. එදා මේ පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේගේ ජීව ශාරීරික කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ශාරීරික චෛත්‍යයක් ධාතු තැන්පත්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ විශාලම ධාතුන් වහන්සේලා 7 නමක්. උන්වහන්සේගේ බෙල්ලේ පිහිටි මේ අස්සි ධාතුන් වහන්සේලා 7 නම. චිතකයේ ගිනි නිවෙන්නත් පෙර ගිනිදැල් අතරින්මයි සරබූ මහරහතන් වහන්සේ අතට ගත්තේ. 500ක් මහරහතන් වහන්සේලා අහසින් ඇවිල්ලා ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා මේ උතුම් චෛත්‍ය ඉදි කරන්. එතකොට ඒ ශාරීරික අස්ථි ධාතුන් වහන්සේලා ජීව ශාරීරික කේශ ධාතුන් වහන්සේලා තැන්පත් පූජනීය චෛත්‍යයක්. ඒ වගේමයි මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේර මහරහතන් වහන්සේලා මේ ලංකා භූමියට දඹදිවින් වඩම්මගෙන ආපු පාත්‍ර ධාතුන් වහන්සේ තුල තැන්පත් කරලා අහසින් ලංකාවට වඩම්මපු උතුම් සර්වඥ අස්සි ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තැන්පත් කරලා තවදුරටත් ඉදි කරපු චෛත්‍යය. එතකොට ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ උතුම් ත්‍රිවිධ ගණේටමයිති මේ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු මේ උතුම් පුණ්‍ය භූමිය මත ඉදිවෙච්ච මේ මහියංගන චෛත්‍ය රාජානන් වහන්සේ අපි අද බොහෝම ශ්‍රද්ධාවෙන් පින්කම ආරම්භයේ මහා වර්ෂාවක් ඇදහැළුණත් ඔබට මේ ධර්ම දේශනාවත් සමග මේ භූමියම සිසිල් වෙලා වර්ෂාවෙන් අපිට කිසිම බාධාවක් නැතුව මේ බණ ටික ඔබට අහන්න වාසනාව සැලසුණා. ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පුණ්‍ය භූමියට සුවඳ මල් ඒ වගේම පූජා ද්‍රව්‍ය අරගෙන ඒ වගේම කප්රුක් වහන්සේ චෛත්‍ය වටා පලන්දලා ආලෝක පූජා සුවඳ දුම් පූජා ආදී පූජාවන්ගෙන් මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ පූජාවට පත් කරා. පින්වතුනි අපි මේ මහා පින්කම් කරන්නේ බුදුරජාණන් වහන්සේටම පූජා පවත්වනවා කියන චේතනාව තුළ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දිමයි දේශනා කරේ ආනන්දය අනාගතයේ දෙව් මිනිසුන්ට චෛත්‍ය හදලා වන්දනා කළ යුතු පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි. පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි. මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි. සක්විති රජවරු වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි කියලා තූපාර පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා අද අපි මේ ලෝකේ අද ලංකා භූමිය නොඑක් විපත් වලට වර්තමානයේ ලක් වෙමින් යන කාලය අපිට පේනවා. මේ ගෙවිගෙන ගිය අවුරුද්ද තුල විශාල ගම් වතුරේ නායයන් වලින් නොඑක් පීඩාවන්ට පත් වුණා.
ඒ වගේම එන්නම මේ දිනවල විශාල වර්ෂාවල් සුළි කුණාටු අපේ රට පුරා කැරකි ළඟින් විශාල විනාශ ඇති කරගෙන යනවා. ඒ නිසා අනාගතේ අපි දන්නවා මේ අපි ඉන්නේ විපත් බහුල කාලෙක. පින්වතුනි මේ ලෝකේ මේ වෙනකොට එන්න පිරිහෙමින් යන කාලයක්. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවියන්ගේ රැකවරණේ මිනිස්සුන්ට අහිමි වෙන කාලයක්. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට මිනිස්යන් තුල අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ වර්ධනය වෙනවා. මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙනවා. එන්න අපිට දවසින් දවස රටේ අපරාධ මිනීමැරුම් මහ විශාල අපරාධ අපිට අහන්න ලැබෙන කාලයක්. ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම අද යුද්ධ වලට ආරාධමින් ඉන්න ලෝක නායකයින් ඉන්න කාලයක්. ඒ නිසා අපි එන්න ස්වභාවික විපත් වලින් අනාගතේ එන්න බැට කනවා. ලෝකෙ එන්න මිනිස්සු කෙලෙස් වලින් පීඩාවන්ට පත් වෙලා ගැටුම් වලින් මිනිස්සු පීඩාවන්ට පත් වෙන කාලයක්. හැබැයි පින්වතුනි අද වෙනකොට මේ ලංකා භූමිය දිහා අපි ගත්තොත් මේ ලෝකයේම ලංකා භූමිය අපිට ධාතු මන්දිරයක් වගේ රටක්. බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වෙලා පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිපුරම වැඩ ඉන්නේ මේ ලංකා භූමියේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑය වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මේ ලංකා භූමියේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් වැඩ ඉන්නවා. ඒ උතුම් දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ රෝපණය කරන්න ලංකා භූමියට වැඩම කරේ අද වගේ පුන් පොහෝ දවසක. එදා මේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මහමෙවුනා පුණ්‍ය භූමියේ රෝපණය කරනවා සමගම මහා ධාරානිපාත වර්ෂාවන් දින 7ක් ඇදහැලෙනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මහමෙවුනා උයනට වඩම්මල අදිෂ්ඨානයක් කරනවා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටියම් තැනක් ඇද්ද? කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ දිඹුල් බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටියම් තැනක් ඇද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුග බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටියම් තැනක් ඇද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඇසතු බෝධියේ දක්ෂිණ ශාඛාවත් ඒ භූමියේ එතනම පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. එදා ඒ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මහමෙවුනා උයනෙන් අහසට පැන නැගලා හවස් වෙනකම් අහසේ බුද්ධ රශ්මි විහිදෝමින් අහසේ වැඩ ඉඳලා හවස් වෙනකොට පොළොවේ පිහිටියා. පොළොවේ පිහිටනවා සමගම ලංකා භූමියම පොළොව කම්පාවටපත් වුණා. අකාලි ගිගුරුම් දීලා වැසි ඇදහැළුණා. මහා ධාරානිපාත වර්ෂාවන් වලාකුළු පොළොව මට්ටමටම පාත් වෙලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වසාගෙන වැසි ඇදහැළුණා. මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි දින 7ක් යනකම් වැස්ස වලාහක දෙවිවරු බෝධීන් වහන්සේ වසාගෙන වැසි ඇදහැලෙන්න සලස්වනවා. දවස් 7කට පස්සේ අපි බෝධීන් වහන්සේට පූජා පවත්වන්නෙමු. දින 7කට පස්සේ දේවානම්පියතිස්ස රජවරු පිරිවරාගෙන ප්‍රාදේශීය පාලක රජවරු ඒ වගේම එදා මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා රහත් භික්ෂුණිය තවත් පිරිස පිරිවරාගෙන බෝධීන් වහන්සේ අසලට යනකොට මේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේගේ පැසුණු බෝ ඵලයක් තියෙනවා. පළවෙනියටම මිහිඳු මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කළා මේ බෝ ඵලය අතට ගත්තා. අතට අරගෙන රජතුමාට දුන්නා. රජතුමනි මේ බෝ ඵලය මේ පස් මත රෝපණය කරන්න. හරිම ආශ්චර්යයි. මේ බෝ ඵලය පස්වල තියලා අතින් වහනකොටම මේ ඵලය අටට බෙදිලා ඵල 8ක් හටගත්තා. අතු දලු රිකිලි වැඩිලා පුංචි බෝ වෘක්ෂ 8ක් පැන නැග්ගා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා. පින්වතුනි ඒ උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් එක අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නේ මේ මයංගන පුදබිමේ. එදා ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේලා ඒ වගේම එතනින් පස්සේ ආයමත් හටගත් දෙතිස්ඵල බෝධීන් වහන්සේලාත් ලංකා භූමිය පුරාම බෙදලා දෙනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම වැඩම කරපු මේ උතුම් කේශ ධාතුන් වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේලා තැන්පත් මේ පුදබිමට පළවෙනියටම හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් බෝ අංකුරයක් ලැබෙනවා.
ඒ උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේ අදටත් මේ පුණ්‍ය භූමියේ දෙව් බමුණුගේ වන්දනා ලැබමින් වැඩ සිටිනවා. ඔබ දන්නවා අපේ රටේ පහළ වෙච්ච රජවරු මහා බෝධිසත්ව රජවරු පහළ වුණා. සිරි සංගබෝ රජතුමා. මේ සිරි සංගබෝ රජතුමා එදා රාජ කුමාරයෙක් හැටියට පත් වෙන්න පෙර එදා ඉපදිච්ච වෙලාවේ ඒ දෙමව්පියෝ අනාවැකි බලනකොට උපන් වෙලාව අනාගතයේ මේ කුමාරයා ලංකාවේ රජ වෙනවා. හැබැයි මේ කුමාරයාගේ ජීවිතය ආරක්ෂා කළ යුතු යෙතෙක් මේක දැනගත්තොත් ඊට පෙර අනතුරක් වෙන්න පුළුවන්. එදා මේ භූමියට මේ මයංගන පුදබිමට ගෙනල්ලා අෂ්ටඵල බෝධීන් වහන්සේ අසල මේ කුඩා දරුවා මේ බෝධිසත්ව දරුවා වඩා හිඳවලා මහා සංඝයාට පූජා කරා. මහා සංඝයාට බෝධීන් වහන්සේ අසලදී පූජා කරි. ඒ නිසා සංඝ බෝ කියලා හැඳින්නුවා. රජ වුණාට පස්සේ තමයි සිරි සංඝ බෝ කියලා හැඳින්නුවේ. එදා ඔබ දන්නවා හිස දන් දීලා පාරමී පිරුවා. මේ රටේ එදා සිරි සංඝබෝ රජුරෝ ධාර්මිෂ්ඨව රජකම් කරන කාලේ එදා රුවන්වැලි මහා සෑය ළඟට ගිහිලා සත්‍යක්‍රියාවක් කරලා නියගේ දුරු කරලා වැසි ඇද හැලෙන්න සලස්සපු රජ කෙනෙක්. ඒ වගේ ධාර්මිෂ්ඨව රජකම් කරපු රජවරු බිහි වෙච්ච භූමියක් මේ. ඒ නිසා මේ උතුම් පුදබිමේ අපි සියලු දෙනාම අද බොහෝම ශ්‍රද්ධාවෙන් මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ වටිනාකම මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා තියෙන ඒ උතුම් කේශ ධාතුන් වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා මේ මහා සෑය ඉදි කරපු ඒ උතුම් දෙවිවරු රජවරු මහරහතන් වහන්සේලාගේ ඉතිහාස තොරතුරු ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරා. ඒ නිසා මේ උතුම් මයංගන සෑ රජානන් වහන්සේගේ ඒ උතුම් කේශ ධාතුන් වහන්සේලාගේ ඒ උතුම් බුද්ධානුභාව බලයෙන් ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාගේ ඒ උතුම් ආශ්චර්යමත් බුද්ධ අධිෂ්ඨාන බලයෙන් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ඒ උතුම් අධිෂ්ඨාන බලයෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් 5000ක් කල් දෙව් බමුණුගේ වන්දනා ලැබමින් වැඩ ඉන්න ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ මයංගන සෑ රජානන් වහන්සේගේ ඒ උතුම් බුද්ධානුභාව බලෙන් ධම්මානුභාව බලෙන් සංඝානුභාව බලෙන් අපේ රටට මේ ඇති වෙන මහා විපත් වලින් අපේ රට ආරක්ෂා වේවා. මේ රටේ ජීවත් වෙන මේ සැදැහැතියන් මේ විපත් වලින් ආරක්ෂා වේවා. අනාගතේ මේ ලබන්නා වූ 2018 වර්ෂය අපි හැම දිනාටම තව තවත් පින් දහම් කුසල් දහම් සිදු කරමින් ලක්වාසී සියලු දිනාටම බොහෝම සහෝදරත්වයෙන් වාසය කරන්න මේ යුද්ධය අවසන් වෙච්ච මේ රටේ නැවතත් කලකෝලහල යුද විපත් ඇති නොවි අපිට තව තවත් බොහොම ශ්‍රද්ධාවෙන් මෙවැනි පින්කම් කරන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා. පින්තුනි මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින සුමන සමන් දෙවියන් ඇතුළු සියලු දෙව් බමුණු සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා. සාදු සාදු සාදු.